සත්වයාට විපුල ඵල ගෙනල්ලා දෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කළා මේ දෙව්දුවට පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කියලානේ සඳහන් කළේ. උපන්නා වූ පුරුෂයා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි. එතකොට මොනවටද මේ පුඤ්ඤං කියලා කියන්නේ? පුඤ්ඤ කියලා කියන්නේ කුසල් වලට. එතකොට පින් කියලා කියන්නේ පින් සහ කුසල් කියලා දෙකක් මේ ශාසනයේ නැහැ. පින් කියලා කියන්නේත් කුසල් කියලා කියන්නේත් එකකටමයි. ත්‍රිපිටකයේ ඒක මනාව ඔප්පු කරන්න උදාහරණ මූලාශ්‍ර සාධක ඕන තරම් හොය හැකි. පිනයි කුසලයයි කියන්නේ දෙකක් නෙමේ. පිනයි කුසලයයි කියන්නේ එකක් කියන කාරණාව. ඉතින් එහෙමනම් ඇයට සඳහන් කරනවා පුඤ්ඤං පින් කරන්න. නැවත නැවත කරන්න. කොහොමද? දන් දෙන්න. සිල් රකින්න. භාවනා කරන්න. විශේෂයෙන් මෙතන සඳහන් කරනකොට මේ දස දාන වස්තු දස පුණ්‍ය ක්‍රියාවල් මේ නොයෙක් දේවල් පැහැදිලි කරනවා. සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් අනුමෝදන් වීම. මේ සඳහන් කරන්නේ මේ පුඤ්ඤං කියන එකට කාරණා. පින් දීම සහ පින් අනුමෝදන් වීම. ඊළඟට සඳහන් කළා වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම, සම්මා දිට්ඨියට පැමිණීම. මෙන්න මේ කාරණා 10. පුඤ්ඤං කියන කාරණාව යටතේ පැහැදිලි කරනවා. එහෙනම් මුලින්ම තියෙන්නේ සිල් රැකීම. සිල් රකින්නවා කියන කාරණාව මේ ලෝකෙ කොච්චර උසස්ද? මෙලව උපන් මිනිසා විසින් කළ යුතු හොඳම ක්‍රියාවන්ගෙන් එකක් තමයි සිල් රකින්නවා කියන එක. ඒක අපිට කොච්චර උපකාර කරනවද? දැම්ම තේරෙන්නේ නැති වුණාට මැරෙන වෙලාවටයි තේරෙන්නේ. මොකද කෙනෙක් මැරුණොත් ආයෙ උපදිනවනේ. අපි හොඳ ආකාරවම දන්නවනේ. මැරුණොත් උපදිනවා. හැබැයි උපදින බව දන්නවා. උපදින තැන දන්නේ නැහැ. කවුරුත් කැමතිද සතර අපායේ උපදින්න? කවුරුත් කැමති නෑ. එහෙනම් අපි හැමෝටම උවමනාව තියෙන්නේ සුගතියට යන්න. එන මොනවද කරන්න කියන්නේ? සිල් රකින්න කියලා. තමන් විසින් කැමති තැනක උපදින්න නම් කල යුත්තේ මොකද්ද? සිල් රකින්න එක. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. දානය තමයි ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ. සැපය ගෙනල්ලා දෙන්නේ. එහෙමනම් අපි හැමෝගෙම ජීවිතවල නිතර නිතර ආරක්ෂා කරන සීලයක් තියෙන්න ඕනේ. අපිට තියෙනවා නිත්‍ය වූ සීලයක්. ඒකට කියන්නේ පන්සිල්. ඊට පස්සේ තියෙනවා දසාංග උපෝසත, නවාංග උපෝසත, අෂ්ටාංග උපෝසත කියලා උපෝසත සිල්. සෑම මාසයකම උපෝසතයක් සමාදන් වෙලා ලබා ගන්න කුසලයක් හැමදාම පන්සිල් රැකලා ලබා ගන්න කුසල ගොඩට එකතු කරන්න ලැබුණාම මහ විශාල පින් කන්දරාවක් බවට පත් වෙන්නේ නැද්ද ඒක? එහෙමනම් අපිට ඊටාම වටිනවා මැරිලා ආය උපදින තැන මනා සුවදායක තැනක් බවට පත් කරගන්න මොනවද වටින්නේ? සීලය. උපදින තැන තීරණය කරන්නේ සීලයෙන්. ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ දානයෙන්. එහෙනම් සීලයයි දානයයි දෙකම මේ ජීවිතේට අත්‍යවශ්‍යම කාරණා. අනික තමයි භාවනා කිරීම. සීලයෙන් මොනවද හික්මවන්නේ? සීලයෙන් හික්මවන්නේ කය. භාවනාවෙන් හික්මවන්නේ හිත. ආන් ඒක නිසා කයයි වචනයයි සීලයෙන් සංවර කළාට ඒක මහත්ම වූ කුසලයක් කියලා කියනව නෙමෙයි. මේ හිත විදර්ශනාවට නගන්න ඕනේ. මේ හිත භාවනාවට නමන්න ඕනේ. ආන් එතකොට තමයි චිත්ත අභ්‍යන්තරේ පාරිශුද්ධත්වයට පත් වෙන්නේ. ඒක දෙකේ එක ක්‍රමවේද ගොඩක් තියෙනවා. කෙසේ වෙතත්
චිත්ත අභ්‍යන්තරයේ මනාව පිරිසිදු කරගෙන. යම් කෙනෙක් එවන් උසස් කුසල් අරමුණක යෙදෙනවා නම් ඔවුන් මේ ජීවිතේ හැබැවින්ම ජයග්‍රහණය කරන අය. එහෙනම් භාවනාව කියලා කියන්නේ මොකක්ද? කය සංවර කිරීම. හිත සංවර කිරීම. භාවනාව කියන්නේ හිත සංවර කිරීම. ඒ සඳහා භාවනාමය කුසලය ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍යමයි. හැකි හැම මොහොතක්ම ජීවිතයේ භාවනාවකට යොමු කරන්න ඕනේ. ඒක අපිට මහත් වූ ලාභ සහිතයි. ඊළඟට පින්නතුනි සඳහන් කළා. දැන් අපි සීලය, දානය, භාවනාව කියන කාරණායි කතා කළේ. ඊළඟට මෙතන සඳහන් කළා පින් දීම සහ පින් අනුමෝදන් වීම. පින් දීම කාටද අපි පින් දෙන්නේ? මේ ගියේ නෑයන්ට. මේ දේශනාව සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ මේ ගියේ නෑයන්ට පින් දෙන එක. එහෙනම් පින් දීම කියලා කියන්නේ ඒකට. හැබැයි දැන් ධර්ම දානමය පින්කමක් කරලා එයින් ලබා ගන්න කුසල් නිදන ප්‍රාප්තියටපත් වුණ අයට අනුමෝදන් කරාම පින්කම කරපු අයට ඌනතාවයක් තියෙනවද? Tamanට කුසල අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවද? ඒ මගේ පිනනේ දීලා තියෙන්නේ. මම විසින් මල් පූජාවක් කරලා ලබාගත්ත මගේ පින තව කෙනෙකුට දීලා තියෙන්නේ. අමනාප වෙන්න කාරණාවක්ද? ඔහුට ඒ පින දුන්නහම මට මොකද වෙන්නේ? Tamanට ලැබෙන කුසලයේ තමයි ඒ වාගේ දෙකක් ලැබෙන එක. මේ ශාසනයේ තියෙන්නේ දෙන්න ලැබෙන වැඩපිළිවෙලක්. අත්හරින්න තමයි ලැබෙන්නේ. හැබැයි ලබන්න හිතාගෙනත් හැරියොත් මොකද වෙන්නේ? මුකුත් හම්බ වෙන්නේ නැහැ. කෙලස් නැති කරගන්නත් තරලා දාන්නයි කියන්නේ. එතකොට තව බොහෝ භවභෝග සම්පත් පින්කම් කරගන්න ලැබෙනවා. උතුම් කුසල් සම්පූර්ණ කරගන්න ඒ අවශ්‍ය දේවල් ලැබෙනවා. ඒ නිසා Tamanට වෙහෙසිලා මහන්සි වෙලා කරන්න තරම් දෙයක් නැහැ. අවශ්‍ය සියල්ල මනාව ළඟට ලැබෙනවා. දැන් පින් දීම කියලා කියහම අපි විසින් රැස් කරගත්ත මේ සියලුම කුසල් ඔබලා අනුමෝදන් වේවා කියලා ඇහෙන මානියේ ඉන්න අයට පින් අනුමෝදන් කරන්න පුළුවන්. දුර ඉන්න අයටත් අනුමෝදන් කරන්න බැහැ කියලා සඳහනක් නැහැ. පින් අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට මට මොකද වෙන්නේ මගේ පින් ටික දුන්නාම? මං එක පින්කමක් කරලා 100කට පින් අනුමෝදන් කළොත් තමන් පින්කම් 100ක් කරගෙන තියෙනවා. කවදාවත් තමන්ගේ කුසලය අඩු වෙන්නේ නැහැ. එක පහනකින් පහන් ලක්ෂ ගාණක් දැල්ලුවත් මුල් පහනේ එළිය අඩු වෙන්නේ නැහැ වගේ. එහෙනම් පින් දීම අපි හැමෝම කරගන්න පින් හැමෝටම දෙන්න තියෙන හොඳම වටිනම දේ. අපි ඔය එක් දේවල් ගෙනහිල්ල දෙනවනේ. නමුත් වටිනාම තියෙන්නේ දෙන්න නම් තමන් කරගත්ත පින් ටික තමයි දීලා එන්න තියෙන්නේ. පාඩු නෑ. පින් දීමේ දානයත් මං කෙරෙහි තියෙනවා. පින් ලබන්න වෙනම දානයක් දුන්නා. දැන් පින් දන් දීලා වෙනම ලාභයක් ලබනවා. එහෙනම් පාඩුවක් නෑ. එහෙනම් පින් දීම, පින් අනුමෝදන් වීම. දැන් පින් දෙන්න නම් පුළුවන් නේ. දැන් දෙන එකනේ මේ කතා කළේ. නමුත් හරියට අනුමෝදන් වුණොත් තමයි ඒ පින Tamanට ලැබෙන්නේ. සාදු සාදු කියලා හිස් ඇසුම් ගලවලා, පාවහන් ගලවලා බුදුරජාණන් වහන්සේ ළඟ නැත්තම් මව්පියෝ ළඟ දනින් වැටිලා වැඳගෙන. සසර වෙච්ච පෙර වැරදි වලට සමාව අරගෙන. සීලයෙන් ගුණයෙන් මනාව පොහොසත් වෙලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒක තමයි ජීවිතයට කරන හොඳම සාධාරණයි. ඒක නිසා අපි විසින් රැස් කරගන්න මේ මහානුභාව සම්පන්න කුසලයේ තව කෙනෙකුට ලෝභ නැතුව දන් දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙනම් පින් දීම, පින් අනුමෝදන් වීම, තමන් සිද්ධ කරගත්ත කුසල ධර්මයන් දිහා බලලා
එහෙම නැත්නම් අනුන් කරන පින්කමක් දිහා බලලා සතුටු සිතින් අනුමෝදන් වෙනවා. සාදු සාදු මටත් මේ වාගේ පින්කම් කරන්න තිබුණා. මටත් මේ වාගේ පින්කම් කරන්න වත්කම් තිබුණා. නමුත් මම කළේ නෑ. නමුත් මගේ මිත්‍රයා කරපු ඒ පූජාව දිහා බලලා සතුටු වෙන්න හරි වටිනවා. සතුටු වෙන්න හරි වටිනවා. ආන් ඒක නිසා තමන් රැස් කරගත්ත පින හැම වෙලාවෙම දානය කරන එක හුඟක් හොඳයි. ඒ වුණාට මට පින් නැති වෙන්නේ අඩු වෙන්නේ නෑ කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි විශේෂයෙන් මෙතන පැහැදිලි කරන තවත් කරුණක් තමයි තමන් විසින් ගරු කළ යුතු වැඳිය යුතු උසස් පුද්ගලයන්ට ගරු කිරීම වන්දනා කිරීම. වැඩිහිටියෙක් දැක්කහම දුටු තැන වඳින්න ඕනේ. මුලින්ම නිවසටද එන්නේ පෙර ගමන් ගිහිල්ලා පිළි අරගෙන එක් කරගෙන ගිහිල්ලා දාන වේලාවක නම් දාන පිළිගැන්වීම අහලා වෙනත් වෙලාවක නම් වෙනත් අවශ්‍ය පැංකෝපයක් හරි දෙන්නම් කියලා අහලා මෙන්න මේ විදිහට තමන් විසින් සම්පූර්ණ කරගන්න වත් පිළිවෙත්. මෙතන විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාරනවා. පිදිය යුත්තම් පිදීම වත් පිළිවෙත් කිරීම. එතකොට මේ කරන්නේ මොකද්ද? පිදිය යුත්තම් පුදනවා. ගුණයෙන් උසස් අය වන්දන මානයට භාජනය කරනවා. ඒ අයට වඳින පුදන එක අපිට පාඩුද? ඒ අයට වඳින පුදන එකත් අපිට මහා ලොකු ලාභයක්ම තමයි උදා කරලා දෙන්නේ. ඊළඟට සඳහන් කළා පිදිය යුත්තන් පිදීම තමන් විසින් අවබෝධ කරගත්ත ධර්මය. කියන්නේ තමන්ට තනියම තේරිච්ච ධර්මයක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරලා අපි විසින් අල්ලලා බැඳලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මනාව අපට දේශනා කළානේ. ආන් ඒ ධර්මයේ මනාව ඉගෙනගෙන අන්‍යයන්ට අනුකම්පාවෙන් යම් කෙනෙක් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නම් ඒකත් මහ ශ්‍රේෂ්ඨ පින්කමක්. ධම් දේශනා කිරීම. ආනිසංසය සීමාවක් නෑනේ. ධර්ම දානයේ ආනිසංසය අසීමාන්තිකයි. එහෙනම් ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම. එතකොට ශ්‍රවණය කරන්නේ කොහොමද? දැන් උන් වර්තමානයේ හුඟක් අය හිතනවා අතීතේ නම් ධර්ම දේශනාවක් ඉවර වෙනකොට කී දෙනෙක් සෝවාන් වුණාද? කී දෙනෙක් සකදාගාමි වුණාද? කී දෙනෙක් රහත් වුණාද? දැන් අද බණ අහලා ඇයි එහෙම පිරිසක් හැදෙන්නේ නැත්තේ? ඒ කියන්නේ ධර්මයේ හීන වෙලාද? ධර්මයේ වටිනාකම අඩු වෙලාද? අද බණ ඇහුවම එහෙම පිරිසක් හැදෙන්නේ නැත්තේ? නෑ පින්නතුනේ, එකක්වත් නෙමෙයි. සම්බුද්ධ ශාසනය යම් තාක් කල් පවතිනවාද? ඒ තාක් කල් මේ විශ්ව ධාතුව මේ බුද්ධ ශාසනය රකින්නවා. සම්බුද්ධ ශාසනය රකින්නවා කියලා කිව්වේ ඒකට. එන මෙතන සඳහන් කළා මේ දහම් දෙසීමත් පින්කමක්, දහම් ඇසීමත් පින්කමක්. එතකොට දහම් ඇසීම පින්කමක් බවට පත් වෙනකොට අපි සාකච්ඡා කරමින් හිටියේ කොහොමද මේක මහ කුසලයක් ලබන ක්‍රමයක් බවට පත් කරගන්නේ? බණ අහන එක පින්කම, බණ කියන එක පින්කම. හොඳට අහන්න ඕනේ පින්නතුනි. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහපු ධර්මයේ මනාව ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. දැන් හිතලා බලන්නකෝ අපි එහෙම බණ අහනවද කියලා. ආන් එහෙම වචනයක් ගානේ අහන්න යොමු වෙච්චහම ඒකම භාවනාවක් නේ. ඒ වෙන පිටට හිත යන්න බෑනේ. මේ ධර්ම කාරණාව අහලා ඉවර වෙනකොට ඊළඟ කරුණට මග ඇරෙන්න ඕනේ. ඒකම භාවනාව. එහෙනම් බණ කියන එකත් ධර්ම දේශනා කරවන එකත් මේ මහා කුසල් ගණේටම තමයි අයිති වෙන්නේ.
ඊළඟට සඳහන් කළේ සම්මා දිට්ඨික වීම. ඇත්ත ඇති හැටියෙන් පිළිගැනීම. භාග්‍යතුන් වහන්සේගේ වචනය දරනවා. අන්නේ මතවාද මට ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මතය ඊටම වටිනවා. කල යුත්ත මේකයි නොකල යුත්ත මේකයි හරි මේකයි වැරදි මේකයි කියන කාරණාව මනාව නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. ආන් එහෙම අවබෝධ නොකරගෙන එහාට මෙහාට හැමතැනම පැටලුණොත් තමන්ට තීරණයක් ගන්න බැරි වෙනවා කෝකද හරි කෝකද වැරදි කියලා. ආන් ඒක නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. සම්මා දිට්ඨිය මත පිහිටලා කර්මයයි කර්මඵලයයි මනාව අදහගෙන විශ්වාස කරගෙන කටයුතු කරන්න. එහෙනම් එතකොට මේ සඳහන් කරපු කාරණා 10ම එකපාරක් කියලා ඉන්න නෙමෙයි. වරක් දෙවරක් තුන් වරක් නෙමෙයි. පුළුවන් නම් 10 වරක් හරි මේ දේවල් කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි බොහෝ දිනකට හොඳට පේන්නේ. ඊළඟට සඳහන් කළේ පින්නතෙනි චන්දං කෛරාත. කැමැත්තෙන් දියුණු කිරීම. කැමැත්තෙන් කුසල් කිරීම. ඒකයි මෙතන චන්දං කෛරාත කියලා කියන්නේ. මනාව රැකගත්ත සීලය මනාව සුරක්ෂිත කරගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. දියුණු කිරීමය පින්කම් කරපු හැම වෙලාවෙම කුසලයේ කෙරෙහි මනාව කල්පනා කරන්න ඕනේ. කුසලයේ කෙරෙහි මනාව පිහිටන්න ඕනේ. යමෙක් කුසලයේ කෙරෙහි මනාව පිහිටලා ඉන්නවා කියලා කියන්නේ ඒ පුද්ගලයා විසින් සමාදන් වෙච්ච සිල්පදයට මනාව ගරු බුහුමන් දැක්කුවා කියන එකයි. අපිට සිල් රකින්න වෙන්නේ එහෙමනේ. සිල්පදයට ගරු කරන්නේ නැත්නම් ඕන තැනක කැඩෙන්න පුළුවන්. අපි කියමු වටිනා මාලයක් අපි ගාව තියෙනවා කියලා. ඒක පරිස්සම් කරගන්න නැත්නම් ඕන තැනක කැඩිලා වැටෙන්න පුළුවන්. අන් ඒ වගේ තමයි සිල් ගන්න නම් ඕන තරම් පුළුවන්. සිල් රකින්නකොට තමයි අපහසුතාවය දැනෙන්නේ. සිල් ගන්න ඕන තරම් පුළුවන්. එතකොට සීලය ගැන කියන තවත් සඳහන් කරනවා සමාදන් වෙන සීලයක් සමාදන් නොවන සීලයක්. එහෙමත් ආකාර දෙකක් තියෙනවා. සම්පත්ත විරති සමාදාන විරති. ඒ සම්පත්ත විරති කියලා කියන්නේ සම්පත්ත විරති කියලා මෙතන සඳහන් කරන්නේ තමන් විසින් රැස් කරගත්ත උතුම් කුසලානුසල ධර්මයන් මම ගාව තියෙනවා කියලා හිතනවා. අපි ඉතින් සිල් ගන්න ඕනේ නෑනේ. අපි ගාව සිල් තියෙනවනේ කියලා සමහර අය කියනවනේ. අපි මොකටද පොයට ගිහිල්ලා සිල් ගන්නේ? අපි වැරදි කරන්නේ නැත්නම් සිල් ගන්න ඕනේ නෑනේ. ඒගොල්ලෝ අතින් වෙන වැරදි ප්‍රමාණය ඒගොල්ලන්ටවත් තේරෙන්නේ නෑ. සිහිය ප්‍රඥාව නැති හින්දායි මේ එහෙම කියන්නේ. ඉතින් නමුත් මෙතන විශේෂයෙන් සඳහන් කරනවා ඒ තමන් විසින් සම්පූර්ණ කරන සීලය සමාදන් වෙච්ච සීලයක් විය යුතුයි. පව් කරන්නේ නැත්නම් අපි මොකටද සිල් ගන්න කියන කාරණාව නෙමෙයි වටින්නේ. ස්වභාවයෙන් සිල්වත් අය ලෝකේ ඉන්නවා. එහෙම වුණත් සමාදන් වුණ සීලයක් ශ්‍රේෂ්ඨයි. ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ භික්ෂූන් වහන්සේලා ළඟ කවුරුවත් හමු නොවුනොත් තමන් තනියම සිල් සමාදන් වෙන එක වටිනවා. වැඩිහිටියෙක් ඉන්නවා නම් වැඩිහිටියන්ගෙන්ම සිල් ගත යුතුයි. සම්පත්ත විරති කියලා කියන්නේ අපි ගාව සිල් තියෙනවා මොකටද ගන්න කියලා අහනවා වගේ ආංගෙහිමයි. සමාදාන විරති කියලා කියන්නේ සමාදන් වෙලයි ඉන්නේ සිල්පද ටික මෙන්න මේ ශික්ෂාපද කඩන්නේ නැහැ කියලා. ඊළඟට මෙතන සඳහන් කරපු කාරණාව තමයි පින්නතුනි. කුසලය හැම වෙලාවෙම සිහිපත් කරන්න ඕනේ. තමන් කරපු පින්කමක් ගැන ආවර්ජනය කර සතුටු වෙන මොහොතක් ගානේ ආපහු කුසල් වැඩෙනවා. කුසල් සිත් අවදි වෙනවා. ආන් ඒක නිසා නැවත පින් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දෙවඟනට පැහැදිලි කළා. පුඤ්ඤස්ස උච්චයෝ සුඛෝ
ආන් එහෙම නැවත නැවත කරන කුසලය මහත් සැප විපාක ගෙනල්ලා දෙනවා. නැවත නැවත කරන කුසලය මහත් සැපයක් අත්පත් කරලා දෙනවා. එතකොට මහත් සැපයක් අත්පත් කරලා දෙනවා කියලා කියහම ඒ කුසලයට මොනවද මේ ලෝකේ කරන්න බැරි? කෙනෙක් වෙනුවෙන් යමක් දෙනකොට පුළුවන් නම් දෙන්න තියෙන හොඳම දේ තමයි පින් දෙන එක. මොකද ඒ කුසලය ඔහු හරියට අනුමෝදන් වුණොත් දෙව්ලොව උපද්දවන්න තරම් බලවත් කියන කාරණාවයි සඳහන් කරන්නේ. එහෙනම් නැවත නැවත මේ හැම පින්කමක්ම ආපහු හිතලා අපි කරන්න ඕනේ. එක දවසක් සිල් ගන්න එක නෙමෙයි වැඩි වාර ගානක් සිල් රකින්න ඕනේ. එක දවසක් දන් දෙන්න නෙමෙයි නැවත නැවත දන් දීම ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. එක දවසක් ආර්යයන්ට උපකාර කළා විතරක් නෙමෙයි හැමදාම සංඝෝපස්ථානයට එළඹෙන්න ඕන පුළුවන්.